තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය ශාසන ඉතිහාසය. පස්වැනි දවස. ශාසන ඉතිහාසයේ පොතට අදාළ පාඩම් සාකච්ඡා කරන පස්වැනි දවස. එහෙනම් අපි අද බලමු මොනවද කතා කරන්නේ කියලා. අපි මේ සියලු පාඩම් සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව. ඒ වගේම අපේ Facebook සමූහයේ පිරිවෙන දහම් පාසල අවසාන විභාගයට සම්බන්ධ වෙන්නට බලාපොරොත්තු වෙන අපේ සමූහයේ තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතු. මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා මුහුණු පොතේ සහ YouTube එකේ බැලුවට පස්සේ ඔබට බලා ගන්නට පුළුවන් අපේ සියලුම විස්තර. ඒ වගේම සම්බන්ධ වෙන්නට පුළුවන් සමූහයන් වලට. පළවෙනි පාඩම ශාසන ඉතිහාසයේ පොතේ පළවෙනි පාඩම ගොඩක් දිග පාඩමක්. බුදුහාමුදුරුවෝ ගැන අපි පළවෙනියටම කතා කළා. ඊළඟට අපි කතා කළා සිදුහත් බෝධිසත්වයන් වහන්සේ කියන්නේ කවුද කියන එක ගැන. ධර්මදූත කාර්යය ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මදූත කාර්යය. ඊට පස්සේ අපි මුල් දේශනාවට පදනම් වෙච්ච දර්ශනය මොකක්ද කියලා කතා කළා. මුල් දේශනාව ගැන කතා කළා. ධර්මදූත කාර්යය ගැන ශ්‍රාවක වගකීම් ඉටුනේ කොහොමද කියලා කතා කළා. ඊට පස්සේ ඊට කලින් පාඩම් වලදී විශේෂඥයන් හඳුනා ගැනීම කියන පාඩම ඒ කොටස අපි කතා කළා. විශේෂඥයන් විදිහට තනතුරු පිරිනමන ආකාරයන්, රජවරු සිටුවරු සමග ගනුදෙනු කරපු ආකාරයන් ගැන අපි කතා කළා. ඒ වගේම ධර්මදූත සේවාවේ විශේෂත්වයේ සුවිශේෂත්වය මොකක්ද කියන එක ගැන කතා කරලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර ඇසුරු කරගනිමින් තමයි මේ සියලු සාකච්ඡාවන් අපි සිදු කරලා තියෙන්නේ. ඊළඟට බුද්ධිමතුන් බුදුරජාණන් වහන්සේ වටා ඒක රාශී වෙච්ච ආකාරයේ නගරාශ්‍රිතව හිටපු බුද්ධිමතුන් හැමදෙනෙක්ම බුදුරජාණන් වහන්සේ වටා ඒක රාශී වුණා. ඒ කවුද කියලා කතා කරලා තියෙනවා. බුදුරදුන්ගේ විශේෂ මිනිස් ගුණ කියන කොටස යටතේ තිබුණු තොරතුරුත් අපි පහුගිය සතියේදී කතා කළා. මහා කරුණාව, මහා ප්‍රඥාව. ඊළඟට අපි කතා කළා බුදුරජාණන් වහන්සේ අන්‍ය සාමික කොටස් වලින් විරෝධතා පැන නගිද්දිත් තමන්ගේ ධර්මදූත කාර්ය කොහොමද කරගෙන ගියේ කියලා. ඒ සඳහා උන්වහන්සේට අනුග්‍රහය ලැබිච්ච ලොකු වැදගත්කමක් මේ ලෝකෙට ඇති කරන්නට අකම්පිය වූ ගුණය ගැන කතා කළා. බුදුරජාණන් වහන්සේ සතුව තිබුණු තාදී ගුණය ගැන. ඊළඟට අපි කතා කළා බුදුරජාණන් වහන්සේගේ උපයෝගී කරගත්ත sannivedana මාධ්‍ය මොනවද කියලා. ගාථා මාධ්‍ය අපි ගිය සතියේ මේ ගැන කතා කළා. ඊළඟට මනෝවිද්‍යානුකූල පදනම ගැන කතා කළා. ඊළඟට අපි කතා කළා දෘශ්‍ය මාධ්‍යයක් සහ ශ්‍රව්‍ය මාධ්‍ය කොහොමද පාවිච්චි කරේ කියන එක උදාහරණ සහිතව කතා කළා. අවසානටම කතා කළේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම 4ක් කියන කොටස තමයි අපි සාකච්ඡා කරලා නිමා කළේ අද දවසේදී. පළවෙනි පාඩමේ දෙවැනි කොටස තමයි කතා කරන්නට තියෙන්නේ ශාසන ව්‍යාප්තිය කියන මාතෘකාව යටතේ තියෙන තොරතුරු. ශාසන ව්‍යාප්තිය කියන ඉතින් ශාසන ව්‍යාප්තිය කියන අනුමාතෘකාව තියෙන කොටස පෙරලා ගන්න විශේෂ කරුණු ලියා ගනිමින් විශේෂ කරුණු ඒ වෙලාවේදීම පාඩම් කර ගනිමින් කෙටි සටහන් විදිහට ලියා ගනිමින් අපිට පුළුවන් මේ පාඩම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. හොඳයි. බුදුන් දවස බුදුසසුනේ ව්‍යාප්තිය. කොහොමද මේ ව්‍යාප්තිය සිද්ධ වුනේ කියලා අපි කතා කරනවා. මුල් රහතන් වහන්සේ 69 ඇමතූ බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? මහණෙනි, චාරිකාවේ යෙදෙන්න. දෙව් මිනිසුන් සහිත බොහෝ දෙනාගේ හිතසුව පිණිස මුල මැද අග යහපත් වූ දහම් මඟ දේශනා කරන්න.
එහෙමනි අනුශාසනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අනුශාසනාව ප්‍රථම රහත් 69 අමතා කරන ලද අනුශාසනාව. චරත භික්කවේ චාරිකාන් බහුජන සුඛාය බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං මා ඒකේන තේ අගමිත්ත දේසේත භික්කවේ ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං කියලා. චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං මා ඒකේන තේ අගමිත්ත දේසේත භික්කවේ ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං කියලා දේශනා කළා. යයි අනුශාසනා කළහ. එක් මගක දෙදෙනෙක් නොගොස් තනිවම යන්නටද අවවාද කළහ. මා ඒකේන ද්වේ අගමිත්ත මා ඒකේන මා ඒකේන ද්වේ අගමිත්ත කියන එක අපි අවධානය යොමු කරමින් බලමු. මා ඒකේන ද්වේ අගමිත්ත දෙන්නෙක් එක මග නොයන්නට කියන අනුශාසනාව බුදුරජාණන් වහන්සේ කරනවා නේද? ඉතින් මේකයි අපි මේ අවධානයට යොමු වෙන්නේ කියලා අපි පාඩම කතා කරගෙන යනකොට ඔබට වැටහෙවි. දෙන්නෙක් එක මාර්ගයේ ගමන් කරන්න එපා කියන අනුශාසනාව ඇයි බුදුරජාණන් වහන්සේ කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේද රජගහ නුවරින් පටන්ගෙන ඒ අවස්ථාවේ සිටම ධර්මදූත සේවයෙහි යෙදුණහ. දෙන්නෙක් එක මග යන්නට එපා කියලා කිව්වා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මදූත කාර්යයේදී පළවෙනියටම කරපු අනුශාසනාවේදී බොහෝ දෙනාගේ හිතසුව පිණිස දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ හැසිරෙන්නට කියලා සහ මුල මැද අග යහපත් වූ මුල මැද අග යහපත් වූ ධර්මයක් දේශනා කරන්නට කියලා දේශනා කරනවා. එහෙම දේශනා කළා. ඒ වගේම මායේ කියන දේ අගමිත්ත දෙදෙනෙකු එක මග නොයන්නට කියන දෙන්නෙක් යන්න එපා එක්කෙනෙක් එක මාර්ගයක ගමන් කරන්නට කියන අනුශාසන මේ හැම එකක්ම එක්ක විශාල ප්‍රදේශයක් තුළ ධර්මයේ ව්‍යාප්ත වෙනවා ඉතාමත් වේගයෙන්. 60 දෙනෙක් පළවෙනියටම රහතන් වහන්සේලා 60 දෙනෙක් තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඒ විතරක්ද බුදුරජාණන් වහන්සේත් රජගහ නුවරින් පටන්ගෙන ඒ අවස්ථාවේ ඉඳලම ධර්මදූත කාර්යය දෙන්න පටන් ගත්තා. මේ ධර්මදූත සේවාව ප්‍රතිඵල සහිත වූ බව පරිනිර්වාණ සූත්‍රයේහි එන සටහනකින් පැහැදිලියි. එහෙම ආරම්භ කරපු මේ ධර්මදූත ක්‍රියාවලිය ධර්මදූත සේවාව සාර්ථක වුණා කියලා සඳහන් වෙනවා පරිනිබ්බාන සූත්‍රයේ සඳහනක. තේනවා පරිනිබ්බාන සූත්‍රයේ සඳහනක. කොහොමද? බුදුරජාණන් වහන්සේ අවසානම සමයේ පිරිනුවන් පාන්නට ආසන්න සමයේ චාපාල චේතිය ස්ථානයේ චාපාල චේතිය ස්ථානයේ චෛත්‍ය පිහිටි ස්ථානයේ වැඩ ඉන්නවා. චාපාල කියන චෛත්‍ය ස්ථානයේ වැඩ සිටින කොට එතනට එනවා මාරයා. බුදුරජාණන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ? අවසානම් භාගේ. ඔව්. චාපාල කියන චෛත්‍ය ස්ථානයේ එතනට එන්නේ කවුද? මාරයා. එවිල්ලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී එහිදී බුදු මාරයාට මෙසේ ප්‍රකාශ කළහ. මාරයාට ප්‍රකාශ කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන තමන් වහන්සේගේ සිව්වනක් පිරිස ව්‍යක්ත විනීත විසරද බහුශ්‍රුත ධර්මදර විනයදර ධර්ම ප්‍රතිපන්න ධම්මානු ධම්ම පටිපන්න පිරිසක්ව ආචාර්යවාද හොඳින් ඉගෙන ලෝකයාට උගන්වන තුරු තමන් වහන්සේ පිරිනිවන් පානා බවයි. චෛත්‍ය ස්ථානයේ චාපාල කියන චෛත්‍ය ස්ථානයේ ඉන්න වෙලාවේ මාරයා ඇවිල්ලා කියන්නේ බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න කියලා. බුදුහාමුදුරන්ට පිරිනිවන් පාන්නට නම් තමන්ගේ ශ්‍රාවක පිරිස ව්‍යක්ත වෙන්න ඕන.
විනීත පිරිසක් වෙන්න ඕන. විසරද පිරිසක් වෙන්නට ඕන. බහුශෘත ධර්මදර ධර්මයේ දරන්නට පුළුවන්. විනයදර විනය දරා ගන්නට පුළුවන් සම්පූර්ණ වශයෙන්. ධර්මානුධර්ම ප්‍රතිපන්න ධම්මානුධර්ම ප්‍රතිපන්න කියලා කියන්නේ ධර්මයට අනුව හැසිරෙන්නට පුළුවන් ක්‍රියා කරන්නට පුළුවන් සහ ආචාර්යවාද හොඳින් ඉගෙන ආචාර්යවාද හොඳින් ඉගෙනගෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්මයේ හොඳින් ඉගෙනගෙන ලෝකයට උගන්වන තුරු ලෝකයට කියලා දෙනකන් පිරිනිවන් පාන්නේ නැහැ කියලා. බුදුරදුන්ගේ එම අභිප්‍රාය සම්පූර්ණ වී නැති බැවින් පිරිනිවන් පානා ලෙස ඇති බැවින් පිරිනිවන් පානා ලෙස මාරයා විසින් නැවත ඉල්ලා සිටි විට බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම පිළිගත්හ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා මාරයා ඇවිල්ලා. ඒ වෙනකොට වික්ත විසරද බහුශෘත ධර්මානුධර්ම ප්‍රතිපන්න තත්වයට භික්ෂුන් වහන්සේලා පත් වෙලා හිටියේ. ඒ නිසා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කැමති වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න බව මාරයාට ප්‍රකාශ කරනවා. තවත් චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී තමයි ඒ වෙලාවේදී තමයි ආයු සංස්කරණය කරමින් තමන් වහන්සේ තවත් මාස 3කින් පිරිනිවන් පානවා කියලා මාරයා ඉදිරියේදී ප්‍රකාශ කරන්නේ. ආයු සංස්කරණය සිද්ධ වෙන්නේ ආයුෂ මෙච්චර කාලයකට පස්සේ කෙලවර වෙනවා කියන එක ප්‍රකාශ කරන එක සිද්ධ වෙන්නේ ඒ අවස්ථාවේදී. මේන් පෙනී යන්නේ උන්වහන්සේ බලාපොරොත්තු වූ පරිදි තමන් වහන්සේ ධර්මාන කාලයේදීම ධර්මාන කාලය කියන්නේ මොකක්ද? ධර්මාන කාලය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ. ජීවත් වෙලා ඉන්න කාලයේදීම භික්ෂුණී ශාසනය හා ධර්ම ප්‍රචාරක කටයුතුද සඵල වී පැවති බවයි. ඒකින් තේරෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින්ම සම්පූර්ණ භික්ෂු ශාසනයේ භික්ෂුණී ශාසනයේ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් සම්පූර්ණ වශයෙන් සම්පූර්ණත්වයට පත් වෙලා තිබිලා තියෙනවා කියලා අපිට හිතා ගන්නට පුළුවන්. මේ විස්තර සඳහන් වෙන්නේ දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. 45 වසරක් මුළුල්ලේ බුදුරදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා විසින් ගෙන ගිය ධර්ම දූත සේවාව නොබෝ කලකින්ම දඹදිව මධ්‍ය දේශය පුරා පැතිර ගියේය. දඹදිව මධ්‍ය දේශය බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවුරුදු 45ක් මේ උතුම් වූ ධර්ම දූත කාර්යයේ යෙදෙනවා. එතනදී මධ්‍ය දේශය පුරා තමයි විශේෂයෙන්ම බුදුදහම ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙන්නේ. මෙම ධර්ම ප්‍රචාරක සේවාව බුදු සිරිත ඇසුරෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. බුදු සිරිත ආශ්‍රය කරගෙන කොටස් දෙකකට. බුදුරදුන්ගේ ප්‍රථම බෝධියට අයත් මුල් අවුරුදු 20. මුල් අවුරුදු 20 ප්‍රථම බෝධියට අයිති අවුරුදු 20. පඨම සම්බෝධි සමය කියලා හඳුන්වනවා. මුල් කොටසට අයත් වන අතර ඊළඟ අවුරුදු 25 කාලයේ දෙවන කොටසට අයත් වේ. එහෙනම් මේ ධර්ම ප්‍රචාරක කටයුතු කොටස් දෙකක් යටතේ කතා කරන්න පුළුවන්. මුල් අවුරුදු 20 ප්‍රථම බෝධි සමයේ විදිහට හඳුන්වනවා. බුදුහාඳුරෝ අවුරුදු 45 ඉන්නේ වැඩ හිටියේ. එහෙනම් ඊළඟට තවත් 25ක් තියෙනවා. ඒක දෙවනි කාලයේ විදිහට තමයි සැලකෙන්නේ. මේ කාල දෙක ගොඩක් වැදගත්. අවුරුදු 20ක් සම්පූර්ණ වෙනකම් විනය නීති පනවන්නේ නැහැ. බුද්ධ ශාසනයේ වැදගත්ම කාල සීමාව තමයි පඨමාභි සම්බෝධි සමය. දෙවනි අවුරුදු 25 ඊළඟ අවුරුදු බුද්ධ ජීවිතයේ දෙවනි කොටස. පළවෙනි කොටස පඨමාභි බෝධි සමය අවුරුදු 20ක් ගත වෙනතුරු ඊළඟට අවුරුදු 25ක්. විශේෂයෙන්ම මුල් 20 වස ඇතුළතදී තරමක වෙහෙසකින් තම කාර්ය ඉටු කරන්නට බුදුරදුන්ට සිදුවී. අවුරුදු 20 පඨමාභි සම්බෝධියේදී බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් ගත වෙනකම් බුදුහාමුදුරන්ට ගොඩක් වෙහෙසක් ගන්නට සිදු වෙලා තියෙනවා. එහෙත් ප්‍රථම බෝධි අවසාන භාගයේ වන විට දඹදිව පැවති වෙනත් ආගම් දර්ශන අභිබවා බුදු සසුන පැතිර ගියේ. අවුරුදු 20 ගත වුණාට පස්සේ අනිත් ආගම් දර්ශන වාද අභිබවලා බුදුදහම
ප්‍රධානත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අවසාන කාල පරිච්ඡේදයේදී බුදුරදුනට එතරම් වෙහෙසක් දැරීමට සිදු නො වූ බව පෙනේ. අවුරුදු 25 අවුරුදු 20ක් ගත වුණාට පස්සේ ඊළඟ අවුරුදු 25 ඒ තරම් වෙහෙසක් දරන්නට සිදු වෙලා නැහැ. ඒ අනුව බුද්ධ කාලයේදීම දඹදිව විශාල ප්‍රදේශයක බුදුසසුන ව්‍යාප්ත වී ගිය බවද කිව හැකිය. ඒ විදිහට ගත්තම බුදුසසුන ඊටමත් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා තියෙනවා. හොඳයි. දැන් අපි කතා කරපු කාරණාවන් ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ පුත්ත ජීවිතයේ ධර්මදූත කාර්ය ක්‍රමක්‍රමයෙන් සාර්ථක වෙලා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ වෙනකොටම මේ ධර්මදූත කාර්යයේ සියලු ප්‍රතිඵල ලැබිලා තිබුණු බව සහ බුද්ධ ජීවිතය කොටස් දෙකක් යටතේ වෙන් කරලා අවුරුදු 20ක් සහ දෙවෙනි කොටස අවුරුදු 25ක් යටතේ පළවෙනි අවුරුදු 25 තරමක වෙහෙසකින් ශාසනය ව්‍යාප්ත කිරීමට බුදුරජාණන් වහන්සේට සහ ශ්‍රාවකින් වහන්සේලාට සිදු වෙලා තියෙනවා. ඊළඟ අවුරුදු 25 දී ඒ තරම් වෙහෙසක් ගන්නට සිදු වෙලා නැහැ කියන කාරණේ. ඊට පස්සේ අපි බලමු ඒ විදිහට අවුරුදු 45ක් කාලය තුල බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ව්‍යාප්ත වෙච්ච භූගෝලීය පරිසරය මොකක්ද? භූගෝලීය වශයෙන් කොහොමද මොන ප්‍රදේශවලද මේ බුදුදහම ව්‍යාප්ත වෙලා තියෙන්නේ? අපි කතා කළා දඹදිව මධ්‍ය දේශය කියලා. එහෙනම් මේ දඹදිව මධ්‍ය දේශයට අයිති භූමි ප්‍රදේශයන් ගැන තමයි කතා කරන්නේ. බුදුදහම ව්‍යාප්ත වෙච්ච දඹදිව මධ්‍ය දේශය හා සම්බන්ධ ප්‍රදේශ ගැන අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉන්දියාවේ උතුරින් ඇෆ්ගනිස්තානයේ සිට ඇසාමය දක්වා විහිදෙන්නේ සැතපුම් 1600ක් දිග හිමාල කඳුවැටියයි. ඔන්න දැන් ඒ භූගෝලීය පසුබිම ගැන කතා කරද්දී සීමාවන් ගැන කියනවා. ඉන්දියාවේ උතුරින් තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ ඉඳලා ඇසාමය දක්වා විහිදලා තියෙන සැතපුම් 1600ක් දිග හිමාල කඳුවැටිය. හිමාල කඳුවැටිය කොච්චරක් සැතපුම් කොච්චරක් දිගයිද? 1700ක් දිගයි. මේක ඉන්දියාවේ උතුරින් තියෙනවා ඇෆ්ගනිස්තානයේ. ඒ ඇෆ්ගනිස්තානයේ ඉඳලා ඇසාමය කියන ප්‍රදේශයේ දක්වා විහිදෙනවා. සැතපුම් 1600ක් දිග හිමාල කඳුවැටිය තමයි විහිදලා තියෙන්නේ. මේ කඳුවැටියට දකුණින් වයඹට හා බටහිර දෙසට බරව හින්දු නදී මිටියාවත පිහිටියේය. හින්දු නදිය. හින්දු නිම්න ශිෂ්ටාචාරය ගැන අපි කතා කරනවා. ඒ වගේම හින්දු නදිය වැදගත් ඉන්දියාවේ. එතකොට මේ හිමාල කඳුවැටියට වයඹට හා බටහිර දෙසට වෙන්න තමයි හින්දු නදියේ පිහිටලා තින්නේ. හින්දු මිටියාවත පිහිටලා තින්නේ. ඊසාන හා නැගෙනහිර දෙසට බරව ගංගා නදී මිටියාවත පිහිටියේ. ඊසාන හා නැගෙනහිර දෙසට බරව ගංගා නදී මිටියාවත තියෙනවා. එක පැත්තකින් හිමාල කඳුවැටිය තියෙනවා. එක පැත්තකින් හින්දු නදී මිටියාවත, තව පැත්තකින් ගංගා නදී මිටියාවත. රොලින්සන් සඳහන් කරන පරිදි යමුනා, චම්බාල්, ගුම්ති, ගෝග්‍රා සහ සෝන යන නදීන්ගෙන් සහ තවත් කුඩා අතු ගංගා කිහිපයකින්ද ජලයේ සැපයෙන ගංගා නදී මිටියාවත ඉතා සාරවත් බිම් තීරයකි. ගංගා නදී මිටියාවත මෙන්න මේ කියන රොලින්සන් කියන ඉතිහාසඥයා සඳහන් කරන විදිහට යමුනා, ඊට පස්සේ චාම්බාල්, ගොම්ති, ගෝග්‍රා, සෝන නදිය සහ තවත් කුඩා අතුගංගා කිහිපයකින්ද ජලයේ සැපයෙන ගංගා නදී මිටියාවත. ගංගා නදියට
යමුනා, චාම්බාල්, ගුම්ති, ගෝග්‍රා, සෝන මේ කියන නදීන්ගෙන් ගංගා වලින් වතුර එකතු වෙනවා, සස්ත්‍රීක වෙලා තියෙනවා. මේ මිටියාවත ගංගා නදී මිටියාවත ඉතා සාරවත් බිම් ප්‍රදේශයක් විදිහට සඳහන් කරනවා රොලින්සන් කියන ඉතිහාසඥයා. මේක අපිට වැදගත් වෙනවා. මොකද සාරවත් වූ ප්‍රදේශයක් තුළ තමයි යම්කිසි ශිෂ්ටාචාරයක් ගොඩනැගෙන්නේ. ගංගා නදී මිටියාවත බෞද්ධ භූගෝලීය පරිසරයක් එක්ක ගොඩනැගිලා තියෙනවා. එහෙනම් සතපුම් 90 සිට 300 තෙක් පළල් වූ මේ බිම් තීරයේ විශාලත්වයේ සතපුම් ලක්ෂ 3ක් පමණ වේ. ඒ විදිහට විස්තර සඳහන් වෙනවා. ඊට පස්සේ තවත් තොරතුරු සඳහන් කරනවා මේ ගැන. ස්වභාවික සම්පත් නිසා ඒ හරහා ගලා බසින නදී නිසා ස්වභාවික සම්පත් තිබුණා ගංගා නදී මිටියාවතේ. ඒ වගේම ඒ හරහා ගලා බසින නදී ගංගාවන් නිසාත් ಭಾರತ ඉතිහාසයේ ප්‍රධාන සිද්ධීන් රාශියකටම මේ ප්‍රදේශය මුල් වෙලා තියෙනවා. ඒකට හේතුව ස්වභාවික සම්පත් ගොඩක් තිබුණු නිසා සහ ඒ හරහා ගලා බහින්නට යෙදුණු ගංගාවන් නිසා. ගංගා නදී මිටියාවත වැදගත් වෙන ප්‍රදේශයක් වුණා ඉන්දියානු ශිෂ්ටාචාරය. ඉන්දියාවට පැමිණි ආර්යෝ පළමුවෙන්ම ඉන්දු නදී මිටියාවත් වල පදිංචි වූ අතර පළවෙනියටම පදිංචි වුණේ ඉන්දු නදී මිටියාවතේ. කල්යාත්ම ක්‍රමයෙන් ගංගා නදී මිටියාවතේ ජනපද පිහිටුවමින් පහළට ගමන් කළහ. මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට ආපු පිරිස සමස්ත ಭಾರತයේ තුලම ශිෂ්ටාචාරය සම්පූර්ණ උඩු යටිකුරු කරන්නට ක්‍රියා කරපු පිරිසක්. ඉතින් ඒ අය පළවෙනියටම ආපු ගමන්ම මධ්‍ය ආසියාවේ ඉඳලා ආවේ ඉන්දු නදී මිටියාවතට. ඉන්දු නදී මිටියාවතට ඇවිල්ලා ඒ අය ක්‍රමක්‍රමයෙන් ගංගා නදී මිටියාවතට සංක්‍රමණය වෙලා තියෙනවා. එහෙනම් අපි මේ කතා කරන ප්‍රදේශය ඉන්දු නදී මිටියාවත නෙවෙයි ගංගා නදී මිටියාවත ඇසුරු කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ බුදුරදුන් පහළ වෙන විට ගංගා නදී මිටියාවතේ මධ්‍ය හා පහළ කොටස් ජනාකීර්ණ පෙදෙස් බවට පත්ව තිබිණි. බුදුහාමුදුරුවෝ පහළ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ. ඒ වෙනකොට ගංගා නදී මිටියාවතේ මධ්‍ය සහ පහළ කොටස් ජනාකීර්ණ බවට පත් වෙලා තියෙනවා. ජනාකීර්ණ කොටස් වෙලා තියෙනවා මධ්‍ය සහ පහළ කොටස්. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? මධ්‍ය ආසියාවේ ඉඳලා ආපු ඉන්දු නදී මිටියාවතේ හිටපු පිරිස මේ ගංගා නදී මිටියාවත පැත්තට සංක්‍රමණය වෙලා ජනාකීර්ණ ප්‍රදේශයක් බවට පත් කරලා තිබිලා තියෙනවා. බුදුරදුන් ප්‍රමුඛ ශ්‍රාවක මහා සංඝයා වහන්සේගේ ධර්මදූත මෙහෙයට ලක් වූයේ මෙම භූගෝලීය ප්‍රදේශයයි. එහෙනම් ඒ විදිහට ජනාකීර්ණත්වයට පත් වෙලා තිබුණු ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වෙනකොට ජනාකීර්ණත්වයට පත් වෙලා තිබුණු මේ ගංගා නදී මිටියාවත ඇසුරු කරගෙන ජනාකීර්ණත්වයට පත් වෙලා තිබුණු ප්‍රදේශය තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කරගත්ත මහා සංඝරත්නයේ නිරන්තරයෙන්ම ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ප්‍රදේශ වුණේ. ඒ කාලේ ඉන්දියාවේ තිබුණු දියුණුම ප්‍රදේශ ජනාකීර්ණම ප්‍රදේශය තමයි ඉන්දු නිම්න ගංගා නදී මිටියාවත ඇසුරු කරගෙන තිබුණු ප්‍රදේශය. ගංගා නදී මිටියාවත ඇසුරු කරගෙන තිබුණු ප්‍රදේශ. ඒ ගංගා නදී මිටියාවත ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙච්ච මේ ප්‍රදේශ අතර 12 මහා ජනපද කියන ගැන්වීම ගොඩක්ම වැදගත්. අපිට ගොඩක් වැදගත්. බුද්ධ චරිතය පොතේදීත් මේ 12 මහා ජනපද ගැන කතා කරනවා. බුද්ධ චරිතය ව්‍යාප්ත වුණේ බුද්ධ චරිතයට සම්බන්ධ සියලු සිදුවීම් සිද්ධ වෙන්නේත් මේ ප්‍රදේශ සම්බන්ධ කරගෙන නිසා 12 මහා ජනපද ගැන බුද්ධ චරිතය පොතේදී කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ සමයෙහි හෝ ඊට ආසන්න යුගයේදී ಭಾರತයේ පැවති දේශපාලන බෙදීම් වශයෙන් සැලකෙන රටවල් කිහිපයක නාමාවලියක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ හා චතුක්ක නිපාතයේද සඳහන් වේ.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේත් ඊට පස්සේ චතුක්ක නිපාතයේත් මේ ගැන සඳහන් වෙනවා. මොනවද? නැවතත් අවධානය යොමු කරන්න. ಭಾರತයේ පැවති දේශපාලන බෙදීම් වශයෙන් සැලකෙන රටවල් කිහිපයක්. බුදුරජාණන් වහන්සේගේ සමයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලයේ වෙනකොට සහ ඊට ආසන්න කාලයේදී ඉන්දියාවේ ಭಾರತයේ පැවතුණු දේශපාලන බෙදීම් වශයෙන් සලකපු රටවල් කිහිපයක් තමයි මේ 12 මහා ජනපද විදිහට සැලකෙන්නේ. මේ ගැන අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ චතුක්ක නිපාතයේ තොරතුරු සඳහන් වෙනවා. පෙහෙවස් සමාදන් වීමේ අනුහස් දැක්වීම වශයෙන් පෙන්වා තිබෙන එම ජනපද 16න් නම් ඒ ජනපද 16 අපි මතක තියාගන්නටම ඕන. මේ ජනපද 16ම අපි මතක තබා ගත යුතුයි. මොකද දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයටත් වැදගත් වෙනවා. ඒ නිසා මේ 16ම අපි මතක තියාගන්නට ඕන. හරි. අපි බලමු. අද දවසේදී අපි මේවා පාඩම් කරගනිමු. බුද්ධ චරිතයේ පොතේදීත් අපිට මේවා හම්බ වුණා. ඔව්. හරි. අංග ජනපදයේ, මගධ ජනපදයේ, කාසි ජනපදයේ, කෝසල ජනපදයේ, මල්ල, චේතිය, වත්ස ජනපදයේ අපි කතා කරන ප්‍රධාන ජනපදයක්. කුරු, පංචාල, මච්ච, සූරසේන, අවන්ති අපි කතා කරන බුද්ධ චරිතයේදී කතා කරපු ප්‍රදේශයක්. ගන්ධාර, කාම්බෝජ, අස්සක. ඔව්. මේ පොතේ සඳහන් වෙන්නේ අස්මක කියලා. ශාසන ඉතිහාසයේ පොතේ සඳහන් වෙන්නේ අස්මක කියලා. අපි ආයෙත් බලමු. අංග මගධ කාසි කෝසල වච්චි මල්ල චේති වත්ස කුරු පංචාල මච්ච සූරසේන අවන්ති ගන්ධාර කාම්බෝජ අස්මක කියන ජනපද 12 මහා ජනපද කියලා කියන්නේ ජනපද 16ක්. බුද්ධ කාලීනව බෙදීමට ලක් වෙලා තිබුණු බෞද්ධ ඉතිහාසය හා සම්බන්ධ ගොඩක් තොරතුරු සිදුවෙච්ච ප්‍රදේශ තමයි මේ ජනපද. ඒ නිසා තමයි මේ ජනපද ගැන කතා කරන්නේ. බෞද්ධ ආభాසය ගැන කතා කරද්දී මේ ජනපද ගැන කතා කරන්නට වෙනවා. මේ ජනපද ඇසුරු කරගෙන බුදුදහම ව්‍යාප්ත වීම සම්බන්ධව. භූගෝලීය වශයෙන් සලකා බලන විට මෙම ජනපද විහිදී ගියේ කාබුල් නදියේ සිට දක්ෂිණ ಭಾರತයේ උතුරු සීමාව වූ ගෝදාවරී නදිය දක්වාය. භූගෝලීය වශයෙන් සලකලා බලනකොට මේ ජනපද විහිදලා ගිහිලා තියෙන්නේ කොහොමද? කාබුල් නදියේ ඉඳලා දක්ෂිණ ಭಾರತයේ උතුරු සීමාව වූ ගෝදාවරී නදිය. කාබුල් නදියේ ඉඳලා ගෝදාවරී නදිය දක්වා තමයි විහිදිලා ගිහිල්ලා තියෙන්නේ මේ ජනපද. මෙයින් 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ඉන්දියාවේ වූ අතර දකුණු ඉන්දියාවේ තිබුණේ අස්මක රාජ්‍ය පමණි. දකුණු ඉන්දියාවේ තිබිලා තියෙන්නේ අස්මක කියන රාජ්‍ය විතරයි. අනිත් ඔක්කොම තිබිලා තියෙන්නේ කොහෙද? භූගෝලීය වශයෙන් සලකා බලනකොට මෙම ජනපද විහිදී ගියේ කාබුල් නදියේ ඉඳලා දක්ෂිණ ಭಾರತයේ උතුරු සීමාව වෙච්ච ගෝදාවරී නදිය දක්වා තමයි ස්ථාන එහෙම නැත්නම් ප්‍රදේශ 15ක් උක්ත ප්‍රාන්තයේ හා මධ්‍ය ආසියාවේ වූ අතර මධ්‍ය ආසියාවේ අපි උඩින් කතා කරපු ප්‍රදේශයේ තමයි ජනපද 15ක්ම. දකුණු ඉන්දියාවේ තියෙන්නේ අස්මක රාජ්‍ය විතරයි. මෙම 12 මහා ජනපද අතුරෙන් 12ක් පමණ සමූහාණ්ඩු බවත් 4ක් රාජාණ්ඩු බවත් රිස් ඩේවිඩ් මහතා පවසයි. බුද්ධ චරිතයේ පොතටත් මේවා වැදගත් වේවි. ඒ නිසා මතක තියාගන්න. මහා ජනපද අතරින් සමූහාණ්ඩු 12ක්. 12ක් මොනවද?
සමූහාණ්ඩු. 4ක් රාජාණ්ඩු. 4ක් රාජාණ්ඩු 12ක් සමූහාණ්ඩු විදිහට තමයි දැක්වෙන්නේ. රිස් ඩේවිඩ් පඬිතුමා සඳහන් කරන විදිහට. එහෙනම් ඉන්දියාවේ රිස් ඩේවිඩ් පඬිතුමා දක්වන විදිහට සමූහාණ්ඩු කීයක් තිබිලා තියෙනවද? 12යි. රාජාණ්ඩු 4යි. සමූහාණ්ඩු වලින් වැඩි කොටසක් අයත් වූයේ ලිච්ඡවි, මල්ල, ශාක්‍ය, බක්ක, පිප්පලි වනයේ මෞර්යයන් යන රජ පෙළපත් කිහිපයකටය. සමූහාණ්ඩු වලින් වැඩි කොටසක් අයිති වෙලා තියෙන්නේ මොන රාජ්‍ය වංශවලටද? ලිච්ඡවි, මල්ල, ශාක්‍ය, බක්ක, පිප්පලි. අපි මේ වංශ ගැන කතා කළා. වංශ සහ සමූහාණ්ඩු ගැන බුද්ධ චරිතයේ පොතේ කතා කළා. ඒක තවත් සවිස්තරාත්මකව සාකච්ඡා වෙන වෙලාවක් අවස්ථාවක් තමයි මේ ශාසන ඉතිහාසයේ පොතේ භූගෝලීය පරිසරයේ 12 මහා ජනපද කියන කොටස යටතේ කතා කරන මේ විස්තරේ. සමූහාණ්ඩු වලින් වැඩි කොටසක් අයිති වෙලා තියෙන කාටද? ලිච්ඡවි, මල්ල, ශාක්‍ය, බක්ක, පිප්පලි වනයේ මෞර්යයන්. පිප්පලි වනයේ මෞර්යයන් කියන අයට, පිප්පලි කියන පිරිසට එම සමූහාණ්ඩු කිහිපය අභිබවා මගධ, කෝසල, වත්ස, අවන්ති යන රාජාණ්ඩු 4 නැගී සිටියේ. මගධ, කෝසල, වත්ස, අවන්ති කියන රාජාණ්ඩු 4 ඒ සමූහ ආණ්ඩු අභිබවලා ඉදිරියට ඇවිල්ලා තියෙන රාජාණ්ඩු 4ක්. මොනවද? මගධ, කෝසල, වත්ස, අවන්ති. මේ 4 ගැනත් අපි කතා කරනවා. මේ 4 ගැන ප්‍රධාන වශයෙන් අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. මෙම ප්‍රධාන රාජ්‍ය 4 පිළිබඳව මෙන්ම සෙසු ජනපද වලින් බොහෝමයක් ගැනද ත්‍රිපිටක සාහිත්‍යයෙහි නිතර සඳහන් වේ. ඒ 4 ගැන සහ මගධය, කෝසලය, වත්ස, අවන්ති කියන මේ ප්‍රදේශ ගැන, මේ රාජාණ්ඩු ගැන නිතරම බෞද්ධ සාහිත්‍යයේ සාකච්ඡා වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ නිතරම මේ ප්‍රදේශවල වැඩම කරමින් මේ ප්‍රදේශත් එක්ක සම්බන්ධතා පවත්වලා තියෙන නිසා. එමගින් පැහැදිලි වන්නේ එම සමූහාණ්ඩු සහ රාජාණ්ඩු වල බුදුරදුන් දවසම බුදුසසුන පැතිර තිබුණු බවයි. බුදුසසුන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලයේදීම පැතිරලා තිබුණා කියන එකට තමයි සාක්ෂියක් වෙන්නේ ත්‍රිපිටකයේ තුල නිතරම මේ ප්‍රදේශ ගැන සඳහන් වීම තුලින්. එහෙනම් බුද්ධ කාලීන බුදුරජාණන් වහන්සේ ධර්ම දූත කාර්ය සිදු කරද්දී 45 අවුරුද්දක් මුළුල්ලේ ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීමේදී වැඩිපුරම වැඩම කරන්නට යෙදුණු ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කරන්නට යෙදුණු ප්‍රදේශ පිළිබඳ, භූමි ප්‍රදේශ පිළිබඳ මූලික දැනුමක්, මූලික වැටහීමක් තමයි අපි මෙතනදී ඇති කරගත්තේ. බුද්ධ ශාසනයේ ව්‍යාප්තිය සිද්ධ වෙච්ච ප්‍රදේශ කොයි වගේ වටපිටාවකින්ද තිබිලා තියෙන්නේ සහ ඒ ප්‍රදේශ කොයි විදිහේ බෙදීමක් නිසාද ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ සහ බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ වැඩම කරන්නට යෙදුණු රාජාණ්ඩු සමූහාණ්ඩු වල මූලික ස්වභාවය මොකක්ද කියලයි අපි කතා කළේ. අද දවසේදී තරමක කාර්යබහුල දවසක්. ඒ නිසා අපි මෙතකින් පාඩම සාකච්ඡා කිරීම නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසේදී අපි මගධ රාජ්‍ය, කෝසල රාජ්‍ය, මගධයේ විශේෂතා ඒ හැම දෙයක් පිළිබඳවම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් පාසල් අවසාන විභාග පන්තිය. මේ අපි කතා කරපු ටික ඔබට සමහර විට එක වතාවකින් පැහැදිලි නොවෙන්නට පුළුවන්. අපි මතක් කරනවා ඔබට දෙවෙනි වතාවකටත් මේ පාඩම අනිවාර්යයෙන්ම නරපන්න. එතකොට අපි මේ කතා කරන කාරණාවන් ඉතාමත් හොඳින් මතකෙහි රඳවා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. අපි ගොඩක් මහන්සි වෙලා ඔබට මේ පාඩම් නිර්මාණය කරමින් ඉතා හොඳින් මේ පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන් විදිහට නිර්මාණය කරන්නේ ඔබේ දහම් දැනුම, දහම් පාසල් අවසාන විභාගයේ සඳහා තිබෙන උනන්දුව, වමනාව ඇති කරලා හොඳ දහම් දැනුමකින් යුක්ත දරුවන් පිරිසක් බවට පත් කරලා
මේ රටට දායාද කිරීමේ අදහස අරමුණ තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ පාඩම් වලට සම්බන්ධ වෙන ඔබ මතක තබා ගන්න මේ පාඩම් හොඳින් අධ්‍යයනය කරන්නට. අපිට හැමදාම ඉගෙන ගන්නට ලැබෙන්නේ නැහැ. පුංචි කාල සීමාවයි ඉගෙන ගන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ කාල සීමාවේ හොඳින්ම ඉගෙනගෙන ඔබේ අධ්‍යාපනයේ දහම් අධ්‍යාපනයේ සාර්ථක කරගන්නට කටයුතු කරන්නට කියලා මතක් කරනවා. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, Facebook පිටුව, සමූහය, මුහුණු පොත සමගින් ඒ වගේම YouTube එක ඔස්සේ මේ පාඩම් සාකච්ඡාන් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් බව සිහිපත් කරමින් අද දවසේදී සාකච්ඡාව නිමා කරනවා. හෙට දවසේ බෞද්ධ සංස්කෘතිය හා සම්බන්ධ පාඩමක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් ඊළඟ දවසේදී භූගෝලීය පරිසරය හා සම්බන්ධ කරගෙන පසුගිය විභාගවලදී අහලා තියෙන ප්‍රශ්න ගැනත් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබට තෙරුවන් සරණයි.